ධර්මානුශාසනාව. අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරය, රාජගිරිය ශ්‍රී සුධර්මාරාම විහාරය යන උභය විහාරාධිපති, ගංගොඩවිල නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති, රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද වතුරුවිල සිරි සුජාත ස්වාමින් වහන්සේයි. ධර්මදේශනාවේ දායකත්වයන් නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත, සුජීවනී සමරසිංහ මැතිනිය සමග ජිනූක සමරසිංහ පුතණුවන්, පානදුර පල්ලිමුල්ල සුමිත් සේනානායක මහත්මයා ප්‍රධාන පිරිස, ගෝණවිල ගෝනුල්ල එස්.එම්. සුජීවා දමයන්ති මහත්මිය ප්‍රධාන පිරිස, දෙහිවල නැදිමාල අමරා ගුණසේකර මෙනෙවිය ප්‍රධාන පිරිස, සීදුව වාසනා උයන පද්මා හේමචන්ද්‍ර මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා සමග, පස්යාල මොරුතවල තුසිතා මුදුන් කොටුව ආරච්චි මහත්මිය සමග පවුලේ සියලු දෙනා. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ස්වාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා.
ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහත් සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහත් සම්මා සම්බුද්දස්ස ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ අස්සෝසිකෝ අක්කෝසක භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භාරද්වාජ ගොත්තෝ කිර බ්‍රාහ්මනෝ සමනස්ස ගෝතමස්ස සන්තිකේ අගාරස්මා අනගාරියං පබ්බජිතෝතේ කුපිතෝ අන්තමනෝ යේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අසබ්බාහි පරුසාහි වාචාහි අක්කෝසති පරිභාසති අක්කෝදස්ස කුතෝකෝදෝ දන්තස්ස සමජීවිනෝ සමජඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනෝති වාසනාවන්ත ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි පින්වත් සෑම දෙනාම ගුවන් විදුලියෙන් විකාශනය වන මේ උතුම් දායකත්ව ධර්මානුශාසනාව හා සමගයි මේ එක් වී සිටින්නේ. සෑම දෙනාම තමන්ගේ ජීවිතයට අමෘතයක් එක් කරගන්න අවස්ථාවක්. ධර්මය කියලා කියන්නේ මිල කළ නොහැකි වටිනා වූ ඖෂධයක්. ධම්මෝසද සමංනත්ති ඒතං පිවත භික්ඛවෝ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ධර්මයේ නැමැති ඖෂධය. දෙසවන නැමැති දෝතින් අරගෙන මැනවින් පානය කරන්න කියන එකයි. බණ හොඳට අහන්න ඕන. අපේ ජීවිත වඩාත් හොඳින් බබලන්නේ. මලකට වර්ණය එකතු වෙනවා වගේ මලකට සුවඳ එකතු වෙනවා වගේ අපේ ජීවිතවලත් හොඳට ගුණදහමින් පිරෙන්න තමයි ජීවිතයක් වඩාත් වටින්නේ. මේ සංසාර ගමනේ එක්තරා වාසනාවන්ත වටිනා අවස්ථාවක් පින්වන්ත මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ලැබීමම. සුගති සංඛ්‍යාත තැනක උත්පත්තිය ලබා සිටින මේ අවස්ථාවේ ලැබූ අපේ ආයු ප්‍රමාණයන් ධර්මානුකූලව ගත කරමින් කටයුතු සිද්ධ කරලීමමයි වඩාත් වටින්නේ. මෙලව ජීවිතයක් සාර්ථක කරගන්නත් පරලොව ජීවිතය සාර්ථක කරගන්නත් අපි බලාපොරොත්තු වෙන උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නත් ඉවහල් වන ධර්ම මාර්ගයටම මැනවින් අපි අවතීර්ණ වෙමු. අද මෙම ධර්මානුශාසනාව වෙනුවෙන් මා විසින් මාතෘකා කළේ සංයුක්ත නිකායට අයිති. බ්‍රාහ්මණ සංයුක්තයේ වටිනා සූත්‍ර පාඨයක්. අරහන්ත වග්ගයටයි මේ සූත්‍රය අයිති වෙන්නේ. සූත්‍රයේ නමින්ම ජනප්‍රිය වූ සූත්‍රයක්. අක්කෝස සුත්තං.
අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයා මූලික කරගෙනයි මේ දේශනාව සිද්ධ වන්නේ. ඒට ප්‍රධාන හේතුවක් තිබුණා බුදුරජාණන් වහන්සේ එක් කාලෙක රජගහනුවර වේළුවනේ වැඩවාසය කරන කාලේ. අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයා භාරද්වාජ ගෝත්‍රික බවුනකු පැවිදි කර ගැනීම හේතුවෙන්. තමන්ගේ සිත් විපර්යාසව තමන්ගේ සිත් තුළ ක්‍රෝධ බහුලව බුදුරජාණන් වහන්සේ සන්තයට ඇහිල්ලා සමීපයට ඇවිල්ලා උන්වහන්සේට විවිධාකාරී චෝදනා කරන්න බැලුවා. චෝදනා කරනවා. අසබ්බාහි පරුසාහි වාචාහි අක්කෝසති පරිභාසති. නොගැලපෙන දරුණු කටෝර නොහික්මුණු වචනවලින් බුදුරජාණන් වහන්සේට නින්දා කළා. අපහාස කළා. මේ සූත්‍රය පුරාවට ඒ අපහාසයන් බුදුරජාණන් වහන්සේට එල්ල කරන ආකාරය විවිධ විදියට විග්‍රහ වෙනවා. ප්‍රධාන හැටියට අපට පේනවා බුදුරජාණන් වහන්සේගේ උතුම් තාදී ගුණය. තාදී ගුණය කියල කියන්නෙම අටලෝ දහමින් අකම්පිතව කටයුතු කිරීමයි. ලෝතුරා බුදු බව ලැබූ ආත්මය පමණක් නෙවෙයි. බෝධිසත්ව අවදීන්නේ පවා මේ අෂ්ටලෝක ධර්මය සමව ගනිපු ආකාරය සමානව දරපු ස්වභාවය මැනවින් අපට පැහැදිලි වෙනවා. ලාබෝ අලාබෝ අයසෝ යසෝච්ච නින්දා පසංසා සුකංච දුක්ඛං. මේ කාරණා අටේදිම අයි වෙනසක් නැතුව සමානව ගනිපු ආකාරය අටුවා විග්‍රහය තුළ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේගේ එක බාහුවක් කෙනෙකු සුවඳ ගල්වනවා. තව බාහුවක් දරුණු ආයුධයකින් කපනවා. අර සුවඳ ගල්වන්නා කෙරෙහිත් ආයුධයකින් අත කපා අනතුරකට ලක් කරන්නා කෙරෙහිත් සමානව ගන්න තරමට සමානව ගනිමින් කටයුතු කිරීමේ සුවිශේෂත්වය බුදුරජාණන් වහන්සේ වෙතමයි පැවතුනේ. ඒ අනුව බෝධිසත්ව චරිතයේත් බුද්ධ චරිතයේත් මේ ගුණයන් මැනවින් ගනිපු ආකාරය සමව ගනිපු ආකාරය අපට මැනවින්ම විග්‍රහ වෙනවා පින්නතුනි. වර්තමාන සමාජයට මේ ලබන වටිනා ඉගැන්වීම අපි කොච්චර දුරට අපේ ජීවිතවලට අපි අරගෙන තියෙනවාද? බොහෝ විට අපට පෙනෙන්නේ අන්තගාමී ස්වරූපයන්. එක පැත්තකට අපි ඇදෙනවා. සමව ගැනීම තියා ඒ මට්ටමට හිතන්නේවත් නැහැ. අප සිද්ධ කළ යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්වන්නේ ගමන් කළ යුතු නිවැරදි මාර්ගයයි. සම්මා දිට්ඨිය පහළ කර ගනිමින් මග හොඳට අඳුනා ගැනීම අවශ්‍යයි. ඒ ධර්මයේ ප්‍රායෝගිකව අපේ ජීවිත සාර්ථක කරගන්න මැනවින් ඉවහල් කරගන්න ඕන. එවිට තමයි ජීවිතයක දැහැමි ප්‍රතිපදාවකට අපි අනුගත වෙන්නේ. දැමුණු වටිනා ස්වරූපයන් අපේ ජීවිතවලට ගොඩනගා ගන්නේ. එනිසා තාදී ගුණය කියල කියන්නේ වටිනා උතුම් ගුණ. රහතන් වහන්සේලා තුළ පිහිටන ගුණ. විසුවිශේෂී වශයෙන් බුදුරජාණන් වහන්සේ
තුල පිහිටන ගුණ. එනම් සැනසුණු උත්තමයෙක් ළඟ ක්‍රෝධයක් කොයින්ද? රහතන් වහන්සේ නමක් ළඟ ක්‍රෝධයක් කොයින්ද? ඒවා දුරු කරපු ස්වરૂපයේ ස්වභාවය. ඒ අනුව අපට පෙනෙනවා එදා අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට දීර්ඝ හැටියට චෝදනා කරමින් තමන්ගේ සහෝදර වැඩිමහල් සොහොයුරෙකු භාරද්වාජ ගෝත්‍රික බමුණකු පැවිදි කළා යැයි නින්දා අපහාස කරමින් චෝදනා කරනු ලැබුවත් උන්වහන්සේගේ පිළිතුර මැනවින් අර්ථවත්ව බෙදපු හැටි දුන්නු හැටි. මේ සූත්‍රය තුළ පෙන්නෙනවා. ඔබගේ නිවසට ඔබේ ඥාතීන් එනවාද? ඔබ ඇසුරු නිසුරු කරන අය එනවාද? ඒ අය ආවහම ඔබ ඒ අය කෙරෙහි අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවාද? මට යාළුවෝ ඉන්නවා, මට හිතවතුන් ඉන්නවා. මා සමීපයට බොහෝ අවස්ථාවල එනවා. ඒ අය මම හොඳින් පිළිගන්නවා. ඒ අයට අවශ්‍ය කරන ආහාර පාන සංග්‍රහ ඒ සියල්ලක් මම සූදානම් කරනවා. ඔබ සූදානම් කරන සංග්‍රහාත්මක දෑ ඒ අය පිළිනුගත්තොත් ඔබ මොකද කරන්නේ? ඒ කිසිවක් මම ඉවත දාන්නේ නැහැ. ඒ මා විසින් මට අවශ්‍ය කරන පිරිසා සමග මම ඒක භුක්ති විඳිනවා. බුදුරජාණන් වහන්සේ කියා දෙනවා ඔබ මෙතෙක් වෙලාවක් මට සංග්‍රහයක් කළා. ඒ සංග්‍රහය මම ප්‍රතික්ෂේප කරනවා. ඒ ඔබ මෙතෙක් වෙලා කළ සංග්‍රහය මට එපා. ඔබට කැමති කෙනෙක් එක්ක ඔබේ සංග්‍රහය භුක්ති විඳින්න. බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහු සමග ගැටෙන්න නොගොස් ඔහුට අවශ්‍ය කරන පාඩම කියලා දුන්නු හැටි. බුද්ධිමත් අවබෝධයකින් කටයුතු කරන අය කවර හේතුවක් නිසාවත් ගැටුමකට යන්නේ නැහැ. අවශ්‍ය බුද්ධිමත් විසඳුනුයි හොයනු ලබන්නේ. නම් අෂ්ටලෝක ධර්මයක් හමුවේ අන්තවාදයකට නොගොස් මැදහත්ව කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් වටින්නේ. මේ සංසාර ගමනේ අපි ගොඩාක් වෙලාවට මුලාවට පත්වෙන්නේ විවිධ මිත්‍යා ස්වරූපයන් නිසා. ඒ මිත්‍යා මතවාදී ස්වරූපයන් නිසා තමයි අවිද්‍යාව බලවත් වෙන්නේ. අවිද්‍යාව බලවත් මහා පර්වතයක් හා සමානයි. ඒ පර්වතයේ මුල ඉන්න කෙනෙකුට ඒ පර්වතයට මුවාවීම නිසා කිසිවක් පෙනෙන්නේ නැහැ. යථා ස්වරූපයක් දකින්න පුළුවන් කමක් නැහැ. යථා ස්වරූපය දකිනව නම් බුද්ධ දේශනාවට අපි මනවින් යොමු වෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ උත්තම ධර්ම දේශනාව සිද්ධ කරන්න. මේ වටිනා ධර්මය අපට පෙන්නුම් කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මය වටහා ගැනීම වෙනුවෙන් අපි කවර විදියකටද යොමු වෙලා තියෙන්නේ. එය අනිත්‍ය දේ අනිත්‍ය හැටියට අපි ගන්නවද? දුක්ඛ වූ දේ දුක්ඛ ස්වභාවය හැටියට අපි දකිනවද? අනාත්ම ස්වභාවයන් අපි ඒ ආකාරයෙන් දකිනවද? එදා බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛ කන්ද සූත්‍රයේදී සත්වයා විඳින අප්‍රමාණ දුකක ඇති ස්වභාවය, එවැයි ආදීනවයන් පිළිබඳව, එවැයි නිස්සරණයන් පිළිබඳව වටිනා විදියේ විග්‍රහයක් සිද්ධ කළා. පින්වත්නි, මේ අපේ ජීවිතවල මනවින් අපි හිතනව නම් කල්පනා කරනව නම්
කොච්චර විදියකට අපට බුද්ධිමත්ව හිතන්න පුළුවන්කම තියෙනවාද. මේ ඉන්ද්‍රියන් විවෘත වෙලා තියෙන්නේ. විවෘත වූ ඉන්ද්‍රියන් අපි පරිහරණය කරන්නේ කවර විදියකටද. ඒවාට අපි ඇලී ගැලී කටයුතු කරනවා පින්නතුනි ආසාවන් මූලික වෙලා. ඒ අනුව කාමුපාදාන හරියට අපි මේ ඇහින් දකින රූපයන් පිළිබඳව ඇතිවෙන කැමැත්තත් එක්ක අපි ඒවා අල්ල ගන්නවා. අනිත් ඉන්ද්‍රියන් පද්ධතියත් ඒ වගේමයි. ඇස් කන්නාසාදී. ඒ අනුව අපි කාමුපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. උපාදාන කියලා කියන්නේ දැඩිව අල්ලා ගැනීම. ඒ අල්ලා ගැනීම නිසා තමයි පින්වතුනි ධර්මය හරියට නොදකින්නේ. අපේ සිත හැම විටකම එක පැත්තකට ඇදිලා ගිහිල්ලා තියෙන්නේ. තණ්හා පච්චයා උපාදානං. මමයේ මාගීය කර ගැනීම වෙනුවෙන්ම අපේ හිත විවිධ පැතිවලට ඇදිලා ගිහිල්ලා. ඒ අනුව හිතක ස්වરૂපය තමයි හොඳ දේට වඩා නරක දේ සියල්ල අල්ලා ගන්නවා. ඒව ග්‍රහණය කර ගන්නවා. පංචකාම සම්පත් විඳීම ආරම්භ කරන කෙනෙක් ඒ ඔස්සේ දිගට ගමන් කළාම දුක පිළිබඳව වැටහීම හරි අඩුයි. වටහා ගන්න යොමු වීමක් නැහැ. ඔය සාස්වත උච්ඡේදවාද දෘෂ්ටි එදා ඉන්දියා පරිසරයේ පිරීලා තිබුණේ. අදත් පින්නතුනි විවිධ අය ඉන්න දෘෂ්ටි ග්‍රහණයෙන් යුක්තව ඒ දෘෂ්ටිවාදීව කටයුතු කරන අය. ප්‍රතිපදාව හරියට අඳුනගත්තොත් තමයි සම්මාදිට්ඨියක් තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ විවිධාකාර තියෙන සීල වෘත එදා මිත්‍යාවන් හරියට ප්‍රකට කළා. අද වුණත් තමනුත් තැවෙමින් අනුනුත් තවන අය සමාජය තුළ නැතුවා නෙමෙයි. එනිසා වැරදි සීල වෘත ප්‍රතිපදා අපි වැරදි මඟකට යොමු කරවාවි. ඒ වගේම පින්නතුනි ඔය ආත්ම සංකල්පය ආත්මවාදය එදා සමාජයේ ගිලගෙන තීච්ච දේවල්. පින්නතුනි විවිධ වැරදි දෘෂ්ටි ගන්නකොට පංචකාම සම්පතෙහි ඇලෙනකොට වැරදි වෘත සමාදන් වෙලා ක්‍රියාත්මක වෙනකොට ආත්මවාදී සංකල්පයන් අපට නොදැනුවම හිතේ හට ගන්නවා වැඩෙනවා. ඒ තුළ හිතක් තුළ ඇති වෙනවා අසහනකාරී ස්වභාවයන්. මනසේ නිරෝගී භාවය නැති වෙලා යනවා. මනසේ නිරෝගී භාවය නැති වෙන්නේ අපේ මේ ඇස්කන් ආසාදියෙන් ගන්නා අරමුණු කෙරෙහි දැඩිව ඇලී ගැලී කටයුතු කිරීම හේතුවෙන්මයි. එනිසා මනස ලෙඩ වෙනවා. ලෙඩ වූ මනසකින් යුක්තව කටයුතු කරන කෙනා පන කයේ නිරෝගී බවක් ගැන හිතන්නත් බෑ. කයේ නිරෝගී බවටත් වඩා කොච්චර වටිනවද මනසේ නිරෝගී භාවය රැක ගන්න ලැබෙනවන. මානසික නිරෝගී භාවයත් කයේ නිරෝගී භාවයත් බුදුරජාණන් වහන්සේ අපට මැනවින් අවධාරණය කරනවා ලොකුම ලාභය තමයි ආරෝග්‍ය පරමාලාභා. විටක අපි තව කෙනෙකුට අනුකම්පා කරන්න වෙනවා පින්නතුනි. සමහර කෙනෙක් දක්වන ප්‍රතිචාර ඒ අයගේ බුද්ධිමට්ටම කියාපානවා. ඒ අයගේ ස්වරූප දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙකු ළඟට ඇවිල්ලා අක්කෝසක බහරද්වාජ බ්‍රාහ්මණයා මේ මහා නින්දා අපහාස සිද්ධ කරපු ස්වභාවය තුළ ඒවායේ කටුක ස්වරූපය සමාජයට කියාපාන්න බලන උත්තමයෙකුගේ වටිනාකම නොදැන වන වටිනා චරිතයකට ගරුසරු දැක්වීමක් අමතක කරලා මේ දක්වන ස්වරූපය. වචනය හරි ප්‍රබලයි පින්නතුනි. වචනය නිවැරදි විදියට පරිහරණය කරනව නම් ඒ නිවැරදි වචන පරිහරණයත් එක්ක අපට බොහෝ ලස්සන ගමනක් යන්න පුළුවන්. වචනය පිරිසිදු වෙනකොට අපට ලබන්න බැරි ලාභ නැහැ. වචනේ නිවැරදි වෙනකොට ඕනම දෙයක් අපට යහපත ඉටු කරගන්න පුළුවන්. හැබැයි කටුක වචන පාවිච්චි වෙනකොට අපි අධර්මයකට ගමන් කරනවා. ධර්මයට පිටුපානවා.
බුදුහාමර නිරන්තරයෙන් අපට දුන්නු උපදේශය තමයි ධම්මං චරේ සුචරිතං. නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේතේ අස්මින් ලෝකේ පරම්හිත. ධර්මයේ තුල කටයුතු කරන්න. එසේ අපට උපදෙස් දෙන්නේ උන්වහන්සේ ධර්මයේ තුල ගමන් කරලා ලැබපු උත්තම ප්‍රතිඵලය ලබාගෙන. නනං දුච්චරිතං චරේ පුංචි දුස්චරිතයකටවත් යොමු වෙන්න එපා. සුවසේ කාලය මෙලවත් පරලොවත් දෙලොවම ගත කරන්න පුළුවන් වෙන්නේ දැහැමි ජීවන රටාවක් තුළ පමණයි. අපේ බෝධිසත්වයාණන් වහන්සේ. එක ආත්මයක ඉපදෙනවා පිනොතනි ගව ආත්මයක්. ඔය බෝසත් ආත්ම බැලුවහම විවිධ ආත්ම ලැබුවා. ඒ අතර ගව ආත්මත් විවිධ අවස්ථාවල උත්පත්ති ලබල තියෙන එක ආත්මයක වයෝවෘද්ධ කෙනෙකුට. බන ඔහු ගව සම්පතෙන් ආඩ්‍ය අඩුවක් නැති ස්ථානයකින් ගිහිල්ලා ඉල්ලලා තමන්ට හදාගන්න වටිනා ගවයෙක් ඉල්ල ගන්නවා. හදනවා සකස් කරනවා ආදරෙන් සෙනෙහසින් හොඳ පුරුදු කියලා දීලා. බන ගව ආත්මයක ඉපදුනා බෝසතාණන් වහන්සේ දෙන පාඩම වලන කොච්චර වටිනවද කියලා. වයෝවෘද්ධ ස්වභාවයට පත්වෙන මේ තමන් හදලා වඩලා ඇතිදැඩි කළ මනුස්සයට උදව්වක් උපකාරයක් කරන්න ඕන කියලා හිතනවා. හිතලා කියනවා ඔබට පුළුවන් මාව හැදුවා තැනුවා ලොකු මහත් කළා. ඔබට යම් සැලකිල්ලක් කරන්න මගේ සුදුසුම ජව සම්පන්න කාලය මේක. ඕන තැනකට ගිහිල්ලා ඕන විදියේ ඔට්ටුවක් යොදන්න මම ඔබව දිනවල දෙනවා. බැලුවා මේක තමන්ට ධනවත් වීමේ අවස්ථාව. නගරයේ තිබිච්ච ප්‍රධානම ව්‍යාපාරිකයා හමු වුණා. ගිහලා කියනවා මගේ ළඟ ඉන්නවා ජව සම්පන්න ගවයෙක් ඕනම බරක් දාලා ගැල් 100ක් අදින්න පුළුවන්. ඔබ ළඟ ඉන්නවද? වෙන කාගවත් ළඟ ඉන්නවද? මම ඒක ඔබට ප්‍රකාශ කරලා මම කැමති ඔට්ටුවක් අල්ලන්න. යනු කහවණු 1000ක ඔට්ටුවා. දැන් ඉතින් નિયમિત දිනේ ආවා. අර ගැල් 100 පුරාවට මහා බර පටවලා දැන් ඉතින් ප්‍රකාශ කරනවා. දැන් දිනේ සමීප වුණා. දැන් මේ අවස්ථාව බලන්න විශාල පිරිසක් එකට එකතු වෙලා. උදේ හොඳට නාවල කන්න දීලා. දැන් මේ නමක් යොදලා තිබුණ මේ ගවයට නන්දි විශාල ඉදිරියට අරගෙන ඇවිල්ලා අර පළවෙනි ගැලේ බඳිනවා. ගැල් 100න් බඩු පටවලා. දැන් මොහු මහ උද්ධාමයටපත් වුණා. උද්ධාමයටපත් වෙලා කවදාවත් නොකරපු වැඩක් කරනවා. මොකද්ද? මේ සතාට විවිධ නම් වලින් බනින්න පටන් ගත්තා. කෙවිතක් අතට ගත්තා. ඇඟට ගහන්න පටන් ගත්තා. මේක ඇදපන් කියලා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. නන්දි විශාල නෙවෙයි හෙල්ලුණේවත්. මේ කටෝර වචන නිසා මේ ස්වභාවය අමුතුයි. කවදාවත් මෙහෙම දෙයක් අහලා නැහැ. දැන් ඉතින් වටවෙලා ඉන්න මිනිස්සු ඌ කියන පටන් ගත්තා. මොහු පරාජයටපත් වෙලා. ඔට්ටු අල්ලපු මිනිස්සු සතුටු වෙනවා මට කහවණු 1000ක් ඉබේම ලැබෙනවා. ආදි වශයෙන්. දැන් ඉතින් පරාද වෙලා සියල්ල අහිමි වෙලා ඔහු නිවසට යනවා. ගිහලා බැලුවත බලාගෙන කල්පනා කරමින් ඉන්නවා. ගවය ඇවිදලා තනකොළ කාලා හවස් වෙලා අඳුරේ කිසිම එළියක්වත් නැහැ ගෙවල් පැත්තේ. ඇයි ඔබ අද ওই විදියට මගෙන් ඔහොම අහන්නේ? මාව අර පිරිසක් මැදදී අපහසුවකට පත් කළා. මට කිසිදු යමක් ලබා ගැනීමක් නැහැ. මගේ ළඟ තියෙච්ච සියල්ලත් අහිමි වුණා. ඒ වෙලාවක මම හදාගත්තේ පුංචි කාලේ ඉඳලා. ඔබ මට නරක වචනයක් කියලා නැහැ කවදාවත්. මමත් ඔබට කිසිදු අපහසුාවක් ඇති කළා නැහැ. ගහකොළ අනතුරකට පත් කළා නැහැ, අපිරිසිදු කළා නැහැ. කියන දේ හරියට කළා. ඒත් ඇයි මට ඒ විදිහේ නපුරු වචන වලින්
ආමන්ත්‍රණය කළේ අර මහ පිරිසක් මැද. මට මෙහෙම දෙයක් කලින් සිද්ධ වෙලා තිබුණේ නෑ. ඔබ ආයි යන්න. ඔබ ඔට්ටුව දිගුණ කරලා අල්ලන්න. මම ඔබව දිනවල දෙනවා. දැන් ඉතින් හැබැයි මට ආයි නරක විදියට කතා කරන්න එපා. ඉල්ලීම එච්චරයි. ගියා කහවණු 2000ක ඔට්ටුව ඇල්ලුවා. අර වගේම ගල් 100ක් බඳින්න බඩු පුරෝපු. දිනේ නියම වුණා. මම පළවෙනි ගැලේ ගෙනහැලා බඳිනවා. උඩ පැනලා ගැල් ටික ඇදලා පළවෙනි ගැල තීච්ච තැනට අන්තිම ගැල එන්න රවුම කරකැවිලා දිනවල දෙනකොට අර වටපිට හිටපු ඔක්කොම බලාගෙන ඉන්න මිනිස්සු හරියට ඔල්වර සම්දෙන්න පටන් ගත්තා. මොහු දැන් අර වයෝවෘද Taman හදාගනිපු වයසක මිනිස්සු මහ ධනවතෙක් බවට පත් කළා. පණ ශක්තියක් දුන්නා. උදව්වක් කළා, උපකාරයක් කළා. හැබැයි ඒ උදව්ව උපකාරය දෙන අතරම සමාජයට දුන්න හොඳ පාඩමක්. ඒ තමයි වචනේ කොච්චර ප්‍රබලද. හොඳින් ආදරෙන් කතා කරලා බල ප්‍රියවාදීව කතා කරලා යමක් කිව්වොත් ඒ දේ කරලා දෙනවා. දැන් අර 2000ක ඔට්ටුව අල්ලලා සියලු දේ කටයුතු කරලා ගවයන් නාවල පිරිසුදු කරලා පළවෙනි ගැලේ බැඳලා දෙවෙනි වතාවකේ පුතේ මාව දිනවල දෙන්න. මේ ටික ඔක්කොම අදින්න. මේ ටික ඔක්කොම අදින්න. ආදරින් කතා කරේ. නිසා මේ වචනයක් තුල තියෙනවා බලවන්ත ස්වභාවයන්. ඒ බලවන්ත ස්වરૂපය සත්‍යවාදී භාවයක් ඇති වුණා. අසත්‍යයෙන් පිරුණොත්, පරුස වචන වලින් පිරුණොත්, හිස් වචන වලින් පිරුණොත් එතන තියෙන්නේ පින්නතුනි බලයක් නෙවෙයි. එතන තියෙන්නේ අලාභයක්. ලාභයක් නෙවෙයි අලාභයක්. පාඩුවක්. ඒ නිසා අක්කෝසක භාරද්වාජ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා නින්දා අපහාස සිද්ධ කළා. බුදුහාමුදුරු බුද්ධිමත් ඔහුට පාඩම කියලා දුන්නා. බෝසත් අවදීදී පවා මේ විදියටයි වචනේ තියෙන වටිනාකම සමාජගත කළේ. ඒ නිසා කෙනෙකුගේ ස්වરૂපයේ මනවින් හඳුන ගන්න පුළුවන් පාවිච්චි කරන වචනත් එක්ක. දැන් බුදුහාමුදුරුවෝ පුබ්බ හසිත කෙනෙක් ආවම ඉස්සෙල්ලා hina වෙන්නේ බුදුහාමුදුරුවෝ. පුබ්බ භාසිත බුදුහාමුදුරුවෝ තමයි ඉස්සෙල්ලා කෙනෙකුගේ තොරතුරු අහන්නේ විමසන්නේ කතා බහ කරන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. අපට දුන්නු හැම උපදේශක්ම අනුශාසනාවක්ම තව කෙනෙක් සුවපත් කරලීම සඳහා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට බුදුහාරෝ උපදේශයක් දෙනවා. මනවින්නේ උපදේශය දෙනවා. තමන්ගේ අයිති වැඩේ මනවින් හඳුන ගන්න ඕන. බොහෝ වෙලාවට තමන්ට නියමිත අයිති වැඩය අමතක කරලා වෙන කටයුතු සිද්ධ කරන්න ගියහම එතන විවිධ ගැටුම් ප්‍රශ්න හරියට උව්‍යක්ත විනීත විසරද ධර්මානුධර්ම පටිපන්න ව්‍යක්ත තමන් කටයුතු කරන ක්ෂේත්‍රය තුළ ව්‍යක්තියෙක් වෙන්න ඕන. ඒ කටයුතු බොහොම හික්මීමෙන් සිද්ධ කරන්න ඕන. නිර්මාණාත්මකවයි සිද්ධ කරන්න ඕන. කවර වෙලාවකවත් ධර්මයෙන් පිටපනින්න අපට අවස්ථාවක් නැහැ. භික්ෂුව තමන්ගේ වගකීම මනමින් අඳුනගෙන ව්‍යක්තව විනීතව විශාරදව ධර්මානුධර්ම පටිපන්නව සිද්ධ කරනවා නම් සදැහැති දායකයින්ට ඒක ලොකු සැනසෙල්ලක්. සතුටින් තමන්ගේ ධර්මානුධර්ම පටිපන්න භාවයන් වැඩි දියුණු කරගන්න පුළුවන්. යථා ස්වභාවය දකින්න පුළුවන්කම තියෙනවා. එනිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මය අපට අවබෝධ කරවීම සඳහා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ. දැන් ඒ අනුගතව කටයුතු සිද්ධ කරද්දී උන්වහන්සේගේ වටිනා දේශනා මොනතරම් අපේ ජීවිතවලට එක් කරගන්න පුළුවන්ද? අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සතේ සකුන්තෝ ජාල මුත්තෝ අපොස්සග්ගහය ගච්ඡති. කුද්දක නිකායේ ධම්මපදයේදී මනමින් පෙන්නනවා නුවණ තියෙන අය, නැනවත් අය බලන කොච්චර වටිනවද? පෘථග්ජන පුජ්‍යලයා ඇස් දෙකම නොපෙනෙන්නේ කා සමානව.
කටයුතු සිද්ධ කරමින් සංසාරයේ දික් කරගන්න ස්වરૂපය. මේ සංසාරෙහි ඉපදුණු හැමෝම සුගතියකටමද ගමන් කරන්නේ. එම නැත්නම් යහපත සඳහාමද ක්‍රියා කරන්නේ. යහපත සඳහා සුගතිය කරා ගමන් කරන අය බොහෝම ටිකයි. ටික දෙනයි. ඒ අය අතර සුගතියක ප්‍රතිඵල ලබන්නෙත් බොහොම ටික දෙනයි. එනිසා පින්වතුනි නැනවත් පුජ්‍යලයා බුද්ධිමත් අවබෝධයත් එක්ක අඳුරේ මිදිලා ආලෝකයකට යන්න වරදරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයේ ගැන මනවින් හිතනවා. අපට දුන්නු ඉගැන්වීම් බලන්න. අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු. අපේ ආයුෂ බොහොම ටිකයි. සමහරු කියනවා එයා දීර්ඝායුෂක් වින්දා. බක්කුල හාමුදුරුවෝ අවුරුදු 160ක්, ගිහි ජීවිතය අවුරුදු 80ක්, පැවිදි ජීවිතය අවුරුදු 80ක්. පින්නතුනි ඒ අවුරුදු 160ත් කෙටි කාලයක් හැටියටයි පෙන්වන්නේ. ඒ කොහොමද? සංසාරේ අපට මේ ගමන් කරන්න තියෙන ස්වરૂපයේ කාලය බැලුවහම පින්නතුනි ඒ කාලයත් බොහොම ටිකයි. මහා කාශ්‍යප හාමුදුරුවෝ අවුරුදු 120යි, බුදුහාමුදුරුවෝ අවුරුදු 80යි. මේ කෙටි කාලය. සංසාරේ අපි කොච්චර බවවලට එකතු වෙමින් ගමන් කරනවද? මේ භවය තුල අපි ගත කරන්නේ කෙටි කාලයක්. ඒ නිසා පමා වෙන්න අපට අවස්ථාවක් නැහැ. පමා නොවී අප්‍රමාදීව කටයුතු කිරීම තමයි අපට අවශ්‍ය විය යුත්තේ. ඒ නිසා අනිත්‍ය ආදිය කෙරෙහි විශේෂයෙන් විශේෂා දැකීමට පමා නොවී කටයුතු කරන්න ඕන. නිසා මේ දැලක අපි පටලැවිලා තියෙන්නේ. ඒ දැල තමයි අවිද්‍යාව නැමැති දැල. අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ස්වરૂපය. අවිද්‍යාව නැමැති දැලෙන් මිදෙන්නේ ටික දෙනයි. සාමාරයා මේ පස්කම් සුවයක් හැටියට අපිට ලං කරලා දීලා තියෙන්නේ. ඒ පස්කම් ගුණ නැමැති දැලට බැඳුනහම එතනින් බේරිලා යන්නේ බොහෝම ටික දෙනයි. එතන ඇලෙනවා. සත්ව කියන්නේ ඇලෙන එකනේ. කාමයන්හි ඇලෙන ස්වરૂපය තමයි සත්ව කියලා කියන්නේම. නිසා මේ වැය ඇලී ගලී කටයුතු කරන අය බොහෝ විට අමතක කරනවා මේ ඇවිල්ලා තියෙන්නේ අපි කොහේ ඉඳලාද? කවුද දන්නේ? පූර්ව භවයන් අපි කොහේ ඉඳලාද ඇවිල්ලා තියෙන්නේ? මේ ලෝකෙට අපි ආවේ කොතන ඉඳලාද? කාටද කියන්න පුළුවන්? එදා බුදුරජාණන් වහන්සේ අලව් නුවර අර පේසකාර දියණිය හා සමග ඇතිවුණු සාකච්ඡාවේදී උන්වහන්සේ මනවින් විග්‍රහයක් කළා. මේ සංසාර ගමනේ කාටවත් කියන්න බෑ පූර්ව භවවල අපි කොහේ ඉඳලා මෙතෙන්ට ආවද කියන එක. පෘථග්ජනයෙකුට ඒක කියන්න බෑ. බුද්ධ ආදී උත්තමයෙකුට ඒක නැනනුවණින් දැකලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම මිය ගිහිල්ලා නැවත උපදින තැන කාටද කියන්න පුළුවන්. හැබැයි අපි කුසල ධර්මයන්ගෙන් පොහොසත්ව ශක්තිමත්ව කටයුතු සිද්ධ කළොත් අපට වරදින්නේ නැහැ. අපි අපාගත වෙන්නේ නැහැ. ඒ දුක්ඛිත තැනකට ගමන් කරන්නේ නැහැ. සැපැත් තැනකට ගමන් කරන්න පුළුවන්. හැබැයි කාටද කියන්න පුළුවන් ස්ථිරව මම මේ අසවල් තැන අසවල් සුගති උත්පත්ති ලබන්න කියලා. චුති චිත්තය හරි ප්‍රබලයි. අන්තිම මොහොතක පවා පිනකට දහමට හිත යොමු කරලා ඒ තුල සන්තෝෂයක් සතුටක් ඇති කරවලා අන චුති චිත්තය බලවත් කරලීම තුල සුගති සංඛ්‍යාත තැනක උත්පත්තියක් ලැබිය හැකියි. පෙර පින් ඇතුව උත්පත්තිය ලබනවා කියලා කියන්නේ මුළු ජීවිත කාලෙම පිනින් පිරිච්ච චරිතයක ඊළඟ භවයයි. ඒ නිසා පින්වතුනි අපි කොහේද කොතනද මැරිලා උපදින්නේ කියන එක දන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි මේ යන වෙලාව කාටද කියන්න පුළුවන්. දැන් අද කාලේ බණ ඇති වෙන වසංගත මේ ස්වરૂප විවිධ හදිසි අනතුරු විපත් ගෙන ආපු ආවසවත් ගෙවා ගන්න බෑ. ගෙන ආපු කර්ම ශක්තියවත් ගෙවා ගන්න බෑ. ආයු කර්ම ශක්තින් තිබියදී අන්න හදිසි විපත් අනතුරු වසංගත වලට ගොදුරු වෙනවා. සා කවුද දන්නේ ඊළඟ මොහොත මොන වගේ ස්වરૂපයක්ද තියෙන්නේ? මැරෙන මොහොත කාටවත් කියන්න බෑ. ඒ වගේම පින්වතුනි කවුරුවත් දන්නේ නැහැ මේ යන වෙලාව. මෙන්න මේ අසවල් වෙලාව.
අපි හැමදේම සුබ වෙලාවල් බල ඒ විදිහටනේ කටයුතු කරන්නේ. කාටද පුළුවන් මේ යන්න හොඳ වෙලාවක් බලාගන්න. එහෙම බෑ. නිසා තමන්ගේ වෙලාව ආවහම මාරයා කතා කරාම ඒ ගමන යන්න වෙනවා. ඒ නිසා සුගති සංඛ්‍යාත තැනකට ගමන් කරන්න නම් අපේ ජීවිත තුළ කරගත හැකි වටිනා පින්කම් හොඳින් අඳුනා ගන්න. මේ ජීවත් වෙන කෙටි කාලේ ඔබට ඔබේ ජීවිත තුළ අටමහා පින්කම්ම හඳුනගෙන සිද්ධ කරන්න පුළුවන් නම් ඔබේ ජීවිතත් ආලෝක කරගෙන තව කෙනෙකුගේ ජීවිතයක් ආලෝක කරලා සංසාරයටම සුවපත් භාවයක් දෙමින් කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් වටින්නේ. ඒ නිසා හිතක් ක්‍රෝධාදියෙන් අපිරිසිදු භාවයට පත් වෙනවා. විවිධ විදියට අපේ සිත් දූෂ්‍ය වෙන පැති හරියට තියෙනවා. ඒ නිසා මේ මට මූලික වෙන්නේ ලෝභ ද්වේෂ මෝහම තමයි. ඒ ප්‍රධාන අකුසල මූලයන් එක එක පැත්තට බෙදිලා ගිහිල්ලා ඒව කවර විදියකට හරි අපිව ග්‍රහණය කරගන්නවා. ඒ නිසා මනවින් ජීවිතයක් හොඳින් ගත කරන්න ඔබ හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න. ඒ ඔබේ මෙලව දිනීමයි. ඒ අනුවම තමයි පරලොව දිනීමත් සංසාරයේ දිනීමත් ඒ අනුවමයි. මේ උතුම් ධර්ම කාරණා පින්වත් සෑම දෙනාගේම ජීවිතවලට එකතු වේවා. ගුණදහම් දියුණු වේවා. මෙලව ජීවිතයේ සැනසෙල්ලෙන් පිරේවා. පරලොව ජීවිතයේ සුගතියෙන් පිරේවා. දෙලව සැනසෙල්ලෙන් සියලු දුකින් අත මිදී ලබන පරම ශාන්ත අතිඋතුම් අමා මහ නිර්වාණ ධාතුව හැමතෙම හේතු වාසනා වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. අජිත් අශෝක සමරසිංහ මැතිතුමාට ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවායි කියන උතුම් ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම පියතුමන්ලා දෙදෙනා අපවත් වූ සියලුම සංඝයා වහන්සේලාට ඒ වගේම පවුලට සහ සම්බන්ධ මිය පරලොව ගිය සියලුම දෙනාට නිර්වාණ සම්පත් ප්‍රාර්ථනා කිරීම අරමුණු කිරීම. ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීම අරමුණු කර සියලු දෙනාට ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනෙක්ගේම ජීවිත වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත 176න් ඒ නිවසේ පදිංචි සුජීවනී සමරසිංහ මැතණිය සමග ජිනූක සමරසිංහ පුතණුවන් ප්‍රධාන පිරිස. පානදුර සුදුවැල්ල පාරේ වෙදමැදුර නිවසේ පදිංචිව සිට 2013 දෙසැම්බර් මාසයේ 6 වෙනි දින මියගිය කැරොලයින් සේනානායක මෑණියන්ටත් 1969 අප්‍රේල් මාසයේ 19 වන දින මියගිය චාටර් සේනානායක පියාණන්ටත් 2003 වසරේ දෙසැම්බර් මාසයේ 23 වෙනි දින මියගිය සරත් සේනානායක සහ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ 29 වන දින මියගිය සුනිල් සේනානායක සොයුරන් දෙදෙනාටත් පින් අනුමෝදන් කිරීම. සුජීවත්ව සිටින පවුලේ දූ දරුවන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් ගරුතර දේශකයන්න් වහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබීම අරමුණු කිරීම වෙනුවෙන් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි රම්‍යා ප්‍රනාන්දු සහ පානදුරේ පල්ලිමුල්ලේ වත්තල්පොළ අංක 22 දරණ නිවසේ පදිංචි සුමිත් සේනානායක යන දුවා දරුවන් විසින් 2021 12 වෙනි මාසයේ 6 වෙනි දිනට අභාව ප්‍රාප්ත වී තෙමසක් සපිරෙන එස්.එම්. ජෝතිපාල පියාණන්ට පින් අනුමෝදන් කිරීම, රණවිරු එස්.එම්. සුමුදු නිරෝෂාන් සොහොයුරාට පින් පැමිණවීම, එස්.එම්. පොඩිසිඤ්ඤෝ අත්තාට පුණ්‍ය අනුමෝදනා කිරීම, එමෙන්ම 92 වෙනි වියට පා තබන ආර්.එම්. කුමාරිහාමි කිරියම්මාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම අරමුණු කර අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා KPM ඩේසිමාලනි මෑණියන්, සුජීවා දමයන්ති දියණිය, සමන් ප්‍රේමකුමාර බෑණනුවන්, රුවන් ඉන්දික සොහොයුරා, චමින්ද ප්‍රියංකර සොහොයුරා, ඒ වගේම සුසිලා සොහොයුරිය සහ මුණුබුරු මිනිබිරියන් පිරිස. මේ අය දායකත්වයට එක්වන්නේ ගෝනවිල ගෝනුල්ල ඉරබඩගම පාර නිවසේ සිටයි. මීට වසර 40කට පෙර මිය පරලොව ගිය ටී.ඒ. ගුණසේකර පියාණන් ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, මීට වසර 21කට පෙර මිය ගිය සිසිර කරුණානායක ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කර නිවන් අවබෝධ වීම සඳහා පින්පෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු කරමින් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කඳානේ පදිංචි අමිතා කරුණානායක මහත්මිය සමග දුවා දරුවන් පිරිස,
ඒ වගේම දායකත්වයට එක් වෙනවා දෙහිවල ඇන්ඩර්සන් පාරේ පදිංචි අමරා ගුණසේකර මෙනෙවිය ඇතුළු පිරිස. ඩී.එම්. නවරත්න මෑණියන්ගේ 2021 12 මාසයේ 6 වෙනි දිනට අද දිනට යෙදෙන 93 වෙනි ජන්මදිනය වෙනුවෙන් එතුමියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ඔස්ට්‍රේලියාවේ පදිංචි පුතණුවන් ඩිලාන් දියණිය දුල්මිනි මිනිපෙරිය තේසන්දි සහ මල්ලිකා විරක්කොඩි සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මියගිය එල්.බී. නවරත්න පියාණන් සහ ඩී.බී. ගෝනාවල මාමණ්ඩිය තිලක් විරක්කොඩි ගාමිණී සූරතිස්ස සොහොයුරන් ඇතුළු වරිග පරම්පරාවේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින සියලු දෙනාට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කර අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා සීදුව වාසනා උයන 21/12 නිවසේ පදිංචි පද්මා හේමචන්ද්‍ර මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා. 12 වෙනි මාසයේ පළවෙනි දිනට මියගොස් වසරක් පිරුණු එම්.ඒ. ශ්‍රියාකාන්තී සොහොයුරියට මෑණියන්ට සසරේ කිසිදු භවයක මෙවන් අකල් මරණයකට පත් නොවේවායි ප්‍රාර්ථනා කිරීම, එතුමියගේ භව ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම දෙපාර්ශවයේ මිය පරලොව ගිය දෙමව්පියන් ප්‍රධාන සියලුම ඥාති මිත්‍රාදීන්ට නිර්වාණ සුව ප්‍රාර්ථනා කිරීමත් අසනි දියන්ෂා මිනිපෙරිය ඒ වගේම එම්.ඒ. චන්ද්‍රකාන්ති එච්.ජී. ජයන්ති යන සොහොයුරියන්ට සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කර ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා පස්යාල මුරුතවල 96 නිවසේ පදිංචි තොසිතා මුදුන් කොටුආරච්චි මහත්මිය සමග සවින්දු සංකල්ප පුතණුවන් සහ චතුරිකා නිලුක්ෂී ලේලිය ප්‍රධාන පිරිස. මීළඟට මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. අද මෙම උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කළ සෑම දෙනාටමත් මෙසිතින් ආශිර්වාද කරමින්ම මිය පරලොව ගිය සෑම දෙනාද පින් අනුමෝදන්ව නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමින්ම දෙවියෝ පින් අනුමෝදන් වේවා, මියගිය හැම පින් අනුමෝදන් වේවා, දෙවියන්ටත් මියගිය හැමටත් අප සෑම දෙනාටමත් අති උතුම් අමා මහ නිර්වාණ ධාතුවම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදාති. අද ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරය, රාජගිරිය ශ්‍රී සුධර්මාරාම විහාරය යන උභය විහාරාධිපති, ගංගොඩවිල නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති, රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද වතුරුවිල සිරි සුජාත ස්වාමින් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන්න අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනයට ඔබට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් සවන් දීමට හැකි වග සිහිපත් කරන්න කැමැතියි. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.